සාදුනාදයක් පවත්වා නමස්කාරය කියමු තිසරණ පන්සිල් සමාදානය සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา ဝေရမဏိ สิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิมิติสารณะสหิตวุปัญจศีลสมาดานยมาร์กเปลนิวันปินิสมะเหตุเววาสมังทาจักขวาลีสุอัตรากัจจังตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักขมุขดังธัมมัสสวนกาโลอะยังบัดดันตาธัมมัสสวนกาโลอะยังบัดดันตาธัมมัสสวนกาโลอะยังบัดดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ
ධර්ම ශ්‍රවණාබිලාසී ගුණපුරණ කාරුණික පින්වත්නි, අද ඉල් පුර 15ක් පොහොය දවස මේ ශාසනයේ සිද්ධ කරන මහ පින්කම් අතරේ සුවිශේෂී උතුම් පින්කමක් හැටියට ලෝකයේ සදහැතියන් සලකන කටින පූජා මහා පින්කම් මේ වසරේ නිමාවට පත්වන දවස. පසුව සමාදන් වූ ස්වාමීන් වහන්සේලා පවාරණය කරන දවස ඉල්පුර 15ක් පොහොය. ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් වලින් ගහන උතුම් ඓතිහාසික දිනයක් මුළු ලෝකයටම ඉල්පුර 15ක් පොහොය දවස. අද දවස අපේ රටටත් සදහැති ලෝකයටත් සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා. 30 වසරක පැවති බිහිසුණු මහා යුද්ධය නිමකොට රණවිරුවන්ගේම දෑතින් දහදියෙන් නිම වුණු සඳහිරු මහසෑය බුදු සසුන වෙත පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයත් මේ මොහොතේමයි සිද්ධ වෙන්නේ. ඉතින් අද දවස ඉතිහාසගත වෙන දවසක් හැටියට පෙර රජදරුවන්ගෙන් අනතුරුව මහා සෑයක් නිර්මාණය වූ දවස හැටියට අපි කාටත් සදහෙන් වෙඳ පුදා ගන්නට පුළුවන් මුළු ත්‍රිපිටක ධර්මයේම රන්පත්හි ලියා තැන්පත් කොට ඇති බුද්ධ ස්තූපයක් මෙන්ම ධර්ම ස්තූපයක් හැටියට සැලකිය හැකි හේතුම් මහසෑ රජුන් සසුනට පිදෙන මේ වෙලාවේදී 1994-95 වසරේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ අධ්‍යාපනය හැදෑරූ ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි විශ්වා ජයවර්ධන මැතිනිය සිහිපත් කරගෙන අභාවයට පත් වෙලා මාස 2ක් සම්පූර්ණ වෙන වෙලාවේ hetumeya samaga 94-95 වසරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හැදෑරූ තම සහෝදර සහෝදරියන් මේ පින්කමෙහි දායකත්වයේ දරමින් තමන් සමග එකට අධ්‍යාපනයේ හදාරලා එතෙක් මෙතෙක් කාලය තුල බොහොම හිතයිසීව කුහි සිටියත් මිත්‍ර ස්වරූපයෙන් නිරතුරුව කටයුතු කළ ඇය වෙනුවෙන් කරන්නට පුළුවන් උතුම්ම උදාර
යුතුයකම ඉෂ්ට සිද්ධ කරමින් තම සහෝදරියට සසර ගමනේ සුවපත් භාවයේ පිණිස මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවි දේව මානුෂික ආදී ආයු වර්ණ සැප බල ප්‍රඥා යන පංචවිධ සැපතින් සැපවත්ව සුවසේ දිවි ගෙවන්නත් උතුම් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මයේ අසාගෙන මග නොමග හඳුනාගෙන ලෞතුරා මග වඩා උතුම් නිවනින් සැනසෙන්නටත් මේ උතුම් ධර්ම දේශනාමය පින්කම ධර්ම ශ්‍රවණය කිරීමේ මහා පින්කම ධර්ම දානමය මහා පින්කම හිතුමියට අත්පත් වේවා සාදුනාදීන් එය අනුමෝදන් වෙත්වා කියන මිත්‍රත්වයේ මහඟු හැඟීමෙන් යුක්තවයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, අපි හැම දෙනාගේම ජීවිත මොහොතක් හෝ එක තැනක රැඳිලා නැහැ. උදෑසන නැගෙනහිර අහසින් මතුවෙන හිරු මණ්ඩල මොහොතක් හෝ එක් තැනක නොරැඳී සවස් කල බටහිර අහසින් බැස යන්නාසේ සැඟවී යන්නාසේ අපේ ජීවිතයද එක්තරා පරිච්ඡේදයක් උපතින් ආරම්භ වෙලා මොහොතක් හෝ එකතැන් නොරැඳී ඉදිරියට ගමන් කරලා මරණයෙන් අවසන් වෙනවා. අපි දන්නවා හිරු බටහිර අහසින් අස්ථානගත වුණත් නැවත වතාවක් හිරු හෙට උදෑසන නැවතත් නැගෙනහිර අහසින් අපට මතුවෙනවා කියලා. ඒ වගේමයි අපේ ජීවිතත් මරණයෙන් නිමාවටපත් උනත් එය නිමාවක් වෙන්නේ නැහැ. අපට පෙනෙන සීමාවේ අවසානයක් අපට දකින්න ලැබුණත් ඒ අවසානයේ තවත් ආරම්භයක තවත් තැනක ආරම්භයක් ඇති කරලා තියෙනවා. අවසානය තවත් ආරම්භයක් වෙලා අපට පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ අවසානය ආරම්භමකින් නැවත ඇති නොවන්නට නැවත ආරම්භමක් නොවන්නට අවසානයේ අවසන් කොට දමන්න මරණය මරා දමන්න ඒක තමයි අපි මේ ශාසනය තුල බලාපොරොත්තු වෙන උතුම්ම ඵලය. අපි එතනට කියනවා අජරාමර නිවන කියලා. එහෙම නැත්නම් අනුපාදා පරිනිර්වාණය කියලා. පිරිනිවීමටපත් වෙනවා. නැවත හට ගැනීමක් පේන්නේ නැහැ. යතහා යම්පදීපෝ පහන නිවී ගියාක් මෙන් අවසන් වෙනවා. මෙන්න මේ බඳු නිමාවක් ලබන තුරු අපි නැවත නැවතත්
මේ ජීවිත කාලය තුල ලබන අත්දැකීම් මේ ප්‍රමාණයෙන් වෙන්න පුළුවන්. මීට වඩා ටිකක් මිහිරි බවකින් වෙන්න පුළුවන්. මීටත් වඩා මිහිරි බවකින් වෙන්න පුළුවන්. මේ තුන් භවයේ තුල ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී අප්‍රියන් හා එක්වීමේ ප්‍රියන්ගෙන් වෙන්වීමේ කැමැති දෑ නොලැබී යාමේ මේ උපාදානස්කන්ධ දුක අත්විඳින්නට වෙනවා. අපට මේ ජීවිතය තුලම මේ උපාදානස්කන්ධ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් වුණොත් මරණින් මත්තේ නොව මේ ජීවිතය තුලදීම අපි ජාති දුකින් ජරා දුකින් ව්‍යාධි දුකින් මරණ දුකින් නිදහස් වෙනවා. ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සෝපදිශේෂ නිර්වාණ ධාතුවේදී සෝපදිශේෂ නිර්වාණ ධාතුවෙන් අපිව නිදහස් කරනවා. ජාති ජරා ව්‍යාධි මරණයෙන් අපිව නිදහස් වෙනවා අනුපාදා පරිනිර්වාණයේදී. ජාතිය තිබියදී ජාති දුකෙන්, ජරාව තිබියදී ජරා දුකෙන්, ව්‍යාධිය තිබියදී ව්‍යාධි දුකෙන්, මරණය තිබියදී මරණ දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ මිදීම තමයි අරහත්ත්වය කියලා කියන්නේ. නිර්වාණ ධර්මයේ සාත්සාත් කිරීම කියලා කියන්නේ. එහෙම නැත්නම් සෝපදිශේෂ නිර්වාණය පැමිණීම කියලා කියන්නේ. යම් දවසක ස්කන්ධ පරිනිර්වාණය වෙනවද? ඒ ස්කන්ධ පරිනිර්වාණයයි අනුපාදා පරිනිර්වාණය කියලා කියන්නේ. අනුත්පාද නැවත නොහට ගන්න. මෙබඳු තැනකදී අපිට ජාතියෙන් ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් නිදහස් කරනවා. මෙන්න මේ අත්දැකීම ලබන තුරු අපි ජරා ව්‍යාධි මරණය ළඟ බොහෝ වාරවල හඬා වැළපෙන්නට වෙනවා. මහ සයුරු පුරවන්නට තරම් මේ අත්දැකීම ළඟ අපි හඬා වැළපිලා ඇති. අද අපට ඒ කඳුල සුසුම නිමා කරගන්න ලැබිච්ච අවස්ථාවක්. අෂ්ට දුෂ්ටක්ෂණ වලින් නිදහස් වෙච්ච සන සම්පත්තියෙන් යුක්ත සොඳුරුතම අවස්ථාව කල්ප ගානකට පස්සේ ලැබිලා තියෙනවා. මේ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගතහොත් නැවත කවදාවත්ම මේ සංසාරේ දුකට කඳුලට සුසුමට ඉඩක් නොතබා නිවෙන්නට සැනසෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ සොඳුරු උතුම් අත්දැකීම ජීවිතයට එක් කරගන්න අපට සද්ධර්මයක් ඕන කරනවා. ඒ සද්ධර්මය දැනගත්තත් ජීවිතයට ලොකු වටිනාකමක්. දැනගත්ත දේ දැක ගන්නත් පුළුවන් වුණොත්
ඊටත් වඩා වැඩි වටිනාකමක් ඒ ජීවිතයට එකතු වෙනවා. ඒ ධහම දන්නේ නැතුව, දැක්කේ නැතුව අවුරුදු 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගෙවුණත් ඒ ජීවිතේ වටිනාකමක් නැහැ. හැබැයි අපට මේ ධහම දැනගෙන දැකගෙන එක දවසක් හෝ ගෙවා ගන්න පුළුවන් වුණොත් ඒ ජීවිතේමයි ලෝකෙ වටින්නේ. ඒ වටිනාකම අපට විතරක් නෙමෙයි දැනෙන්නේ. දිව්‍ය බ්‍රහ්මාදීන් පවා පාකමල් වඳින තරමට පූජනීයත්වයට පත් වෙනවා එම් ජීවිත. එනිසා අපි හැමෝටම කඳුල සුසුම මතු කරන මේ අමිහිරි අත්දැකීම් වලින් යුක්ත මේ සංසාර ගමනේ නිමාවක් දකින්නට නම් අපි කාටත් සද්ධර්මයක් දැනගන්න දැකගන්න වෙනවා. මේ දැනගත යුතු දැකගත යුතු සද්ධර්මය කුමක්දයි අපි මොහොතක් විමසා බැලුවොත් ඒ පිළිබඳව කියවෙන ගැඹුරු වදන් දේශනා පාඨ පසකින් තබලා අපට තේරෙන වැටහෙන විදිහකින් අපි දැනගත යුතු ධර්මතා දෙකක් අපට දකින්න ලැබෙනවා. එකක් නැවත නැවත දුක හටගන්න විදිය. එක පැත්තක් දුක නිරුද්ධ වෙන විදිය. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ තමයි නැවත නැවත දුක හටගන්න විදිය. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. මේ තමයි දුක නිරුද්ධ වෙන විදිය. එතකොට දැන් ඔබ දැනගන්න ඕන, මා දැනගන්න ඕන, දුක නැවත නැවත හටගන්නේ මෙහෙමයි, දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. දුක හටගන්න විදිහත් දුක නිරුද්ධ වෙන විදිහත් නොදැන නොදැක අපි බලාපොරොත්තු වෙන විමුක්තිය, දුකින් නිදහස් වීම කවදාවත්ම වෙන්නේ නැහැ. දුක හටගන්න විදිහ දන්නේ නැත්තම් ඒ දුකට පිළියම් කරනවා කියන එක, ඒ දුකෙන් නිදහස් වෙනවා කියන එක වෙන්නේ නැහැනේ. ඒ වගේම Nirodhaය ලැබෙන විදිහ දන්නේ නැත්තම් ඒ සාක්ෂාත් කරන්නත් පුළුවන් කමක් නැහැ. එනිසා අපි කියනවා ඥානතෝ පස්සතෝ කියලා. දැනගන්න ඕන, දැක ගන්න ඕන. එතකොට අපිට පළමු කොට දැනගත යුතු වෙනවා. දෙවනුව දැකගත යුතු වෙනවා. දකින්න බෑ දන්නේ නැත්තම්. එනිසා අපි පළමු කොට දැනගත යුතු වෙනවා. අපි දැනගත්තාම
එතනදී අපට ලැබෙනවා සම්මානනීය পদවියක් මේ ශාසනයේ. සුතවාචකෝ අරිය ශාවකෝ. අසා දැනගත් බැවින් ආර්ය ශ්‍රාවක භාවය මේ ශාසනයේ හිමිකම ලැබෙනවා. අෂ්ට ආර්ය භාවයටපත් නොවුනත් ශාසනික හිමිකම අයිතිය ලැබෙනවා. ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ මහාන, මේ ශාසනයේ මෙහෙණ, මේ ශාසනයේ උවසු, මේ ශාසනයේ උවැසිය කියන්නේ මෙන්න මේ ටික දැනගත්ත කෙනාට. එතකොට අපි මොනවද දැනගන්න ඕන, මොනවද දැක ගන්න ඕන කියලා අපි කතා කළොත් දුක හටගන්න විදිහත්, දුක හටගන්න විදිහත් දැනගන්න ඕන. නිරෝධයත්, නිරෝධය සාක්ෂාත් කරන පිළිවෙත දැනගන්න ඕන. දුක දුක්ඛ සමුදය, අනිත් පැත්තෙන් නිරෝධයත් නිරෝධ කරන මඟ. අපි තව විදිහකින් කතා කළොත් අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියන තැනින් පටන් ගත්තාම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි සම්භවಂತಿ. මේ දුක හට ගන්න විදිහත් කියවෙන තැන. අවිජ්ජා යත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධී. එතනින් ආරම්භ වුණාම අවසන් වෙනවා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. මේ නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙත. එතකොට මේ ටික අපි තවදුරටත් විමසා බැලුවොත් දුක හට ගන්න විදිහත්, මිත්‍යා මාර්ගය, මිත්‍යා ප්‍රතිපදාව, මිත්‍යා දෘෂ්ටිය මුල් කරගත්ත මිත්‍යා මාර්ගාංග හැටියට අපි ඉගෙනගෙන තියෙනවා. නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙතත් සම්‍යක් මාර්ගය, සම්‍යක් ප්‍රතිපදාව, සම්මා දිට්ඨිය පෙරටු කොටගත් මාර්ගාංග 8කින් යුක්ත ප්‍රතිපදාව. එතකොට මෙන්න මේ දෙපස්සක ධර්මතාවයේ පිළිබඳවයි අපි සොයා අසා දැනගත යුත්තේ. දුක හටගන්න විදිහත්, අනිත් පැත්තෙන් නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙත. දුක හටගන්න විදිහත් කියනකොට අපි මතක් කළා මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ජීව, මිච්ඡා වායා, මිච්ඡා සති, මිච්ඡා සමාධි. අංග 8කින් යුක්ත වෙන. අනිත් පැත්ත ගැන කතා කරනකොටත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මාර්ගාංග 8ක් තියෙනවා.
ඔන්න ඔය මාර්ගාංග 8න් අංග දෙකක් විශේෂිත වෙනවා. නුවණ මත පදනම් වෙනවා. එතනදී කොහොමද අපි මේ ධර්මතා දෙපස නුවණින් හඳුනාගන්නේ? අපේ දැක්ම මතයි අපි හිතන පතන විදිය තීරණය වෙන්නේ. අපේ දැක්ම මත තීරණය වෙනවා අපි හිතන පතන විදිය. ඒ දැක්ම මිච්ඡා වෙන්නත් පුළුවන්, එක සම්මා වෙන්නත් පුළුවන්. දැක්ම නිවැරදි නම් හිතන පතන විදිහත් නිවැරදි වෙනවා. සංකල්ප නිවැරදි වෙනවා. දැක්ම වැරදි නම් ඒ දැක්ම මත ගොඩනැගෙන සංකල්පත් මිත්‍යා වෙනවා. එතකොට අපි හිතන්නේ සංකල්ප කියලා කියන්නේ හිතන බව. හිතන්නේ යම්සේද මිත්‍යා දැක්ම මතද සම්‍යක් නිවැරදි දැක්ම මතද යන කාරණාව මත තීරණය වෙනවා සිසු කාරණා. හිතන විදිහට තමයි කියන කරන සකල විද ක්‍රියාකාරකම් මතු වෙන්නේ. ඒක කුසල පැත්ත භජනය වෙන්න පුළුවන්, අකුසලයේ පැත්ත භජනය වෙන්න පුළුවන්. චේතයිත්වා කම්මං කරෝති. සිතින් සිතාමයි කාය වාක් මනෝ සියලු ක්‍රියාකාරකම් මතු වෙන්නේ. එතකොට හිතන්නේ නිකම්ම හුදකලාව හිතනව නෙමෙයි. හිතන්න මුල් වෙනවා දැක්ම. දැන් ඔබත් මමත් මේ අනන්ත දිගු සංසාර ගමනේ කඳුළු සලමින් මේ මඟ ආවේ. තවත් ඉදිරියට යන්න වෙනවා නම් යන්න වෙන්නේ මෙන්න මේ දැක්මේ අඩුව නිසා. දැකීම නිවැරදි නොවුණු නිසා අපි ඊට සාපේක්ෂකව වැරදි විදිහටමයි හිතුවේ. වැරදි විදිහට හිතලා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි මිත්‍යා මාර්ගයේම පිරුවා. ඒ මිත්‍යා මග වැඩුවා කියන්නේ නැවත නැවත දුක ඇති වෙන විදිහට දුක හටගන්න විදිහටම පැවතුණා. තව විදිහකින් කිව්වොත් දුකටම ඇලුම් කළා. දුකම ප්‍රිය කළා. දුකම මනාප වශයෙන් වැළඳගත්තා. තණ්හාවෙන් උපාදාන වුණේ හැමදාම මේ අත්හරින්න ඕනදී හල යුතු ටික. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා අපි අහලා කියවලා තියෙනවා.
එතකොට අපි කැමති වෙලා තියෙන්නේ සතුටු වෙලා තියෙන්නේ අභිනන්දනය කරලා තියෙන්නේ බැසගෙන තියෙන්නේ වැළඳගෙන තියෙන්නේ අත්හල යුතු දේ බැහැර කළ යුතු දේ කලකිරෙන්න ඕන දේ ඒ දුකට ඇලුම් කළේ ප්‍රිය කළේ දුක හට ගන්න විදිහ නොදන්නාකම නිසාමයි. එතකොට අපි මේ නොදන්නාකමින් මිදෙනවා කියනකොට එතන දන්නා බව එකතු වෙන්නට ඕන. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති මේ දෙපැත්තම දන්නා බවට කියනවා නුවණ කියලා. අකුසලයක් දැනගන්න ඕන අකුසල මූලයක් දැනගන්න ඕන දුකක් දැනගන්න ඕන දුක හට ගන්න විදිහක් දැනගන්න ඕන නිරෝධයක් දැනගන්න ඕන නිරෝධය ලබන පිළිවෙතක් දැනගන්න. කුසලයක් දැනගන්න ඕන කුසල මූලයක් දැනගන්න ඕන. මෙන්න මේ දෙපස දැනගත්ත නුවණ අපට ඕන කරන්නේ. ඒ නුවණයි ඒ අවබෝධයයි අපට මග පිළිවෙත බවට පත් වෙන්නේ. සම්මා දිට්ඨිය වෙන්නේ. අන්න ඒ යහ දැක්මට ආවට පස්සේ තමයි අපට සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීවායාම සති සමාධි කියන මේ ලෝකෝත්තර මාර්ග අංග 8න් යුක්ත ලෞතුරු ප්‍රතිපදාවක් භාවිතයටගෙන ආශ්‍රවක්ෂය කර්මක්ෂය කොට ලබන මගඵල පිළිවෙලින් සාත්සාත් කළ යුතු නිර්වාණ ධර්මය සාත්සාත් කරගන්නට ලැබෙන්නේ. එනිසා අපි මේ ජීවිත කාලය තුල ඉතුරු වෙලා තියෙන මේ දුක හට ගන්න විදිහත් නිරෝධය ලබන පිළිවෙත කුමක්දයි නිශ්චිතව හඳුනාගත යුතු වෙනවා. අපි තනින් එහෙන් මෙහෙන් බොහෝ දේවල් අහගෙන දැනගෙන තියෙනවා. හැබැයි හරියටම නිශ්චිතවම මේ දැනගත යුතු තැන දැනගත්තද කියලා ඇහුවොත් වචන වලින් කියන්න අපි හැමෝම සමර්ථයි. මේ ටික ඇහෙනකොට කෙනෙක් හිතන්න පුළුවන් ඔය කියන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ගැනනේ. මේ මතකයේ එන්න පුළුවන්. එතකොට අපට නුවණින් මෙනෙහි කිරීම හෝ අනුවන බවින් මෙනෙහි කිරීම මේ දෙකටම මුල් වෙන්නේ දැක්ම. ඒ දැක්ම පිරිසුදු නැත්නම් සංකප්ප නිවැරදි වෙන්න බෑ. ඒ නිසා දැක්මයි නිවැරදි වෙන්න ඕන. අපිට මේ කතා කළ මේ ධර්මතාවයන් ටික ලෝකයට සාපේක්ෂකව බලනකොට
මේ ටික වෙන් කරගන්න හුඟක් දෙනකොට පහසු වේවි. දුක හට ගන්න විදිහත් අකුසලයක් අකුසල මූලයක් කියනකොට දුගතිය හට ගන්න විදිහත් කියලා අනුමාන කරගන්න පුළුවන්. කුසලයක් කුසල මූලයක් කියලා කියනකොට සුගතිය ලබන පිළිවෙත. ලෝකය තුල මේ දැක්ම තුලත් නිවැරදි දැක්ම නිවැරදි කල්පනා කියලා සාකච්ඡා කරන්න පුළුවන්. මොකද මේ ශාසනයේ ලෞකික ප්‍රතිපදාවකුත් යෙදෙන නිසා. හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ අජරාමර නිවන සාක්ෂාත් කිරීම නම් එතනදී අපට මෙන්න මේ දැක්ම මත ගොඩනැගෙන දෘෂ්ටිය මත ගොඩනැගෙන සංකල්ප පිළිබඳව වැඩි ගැඹුරකින් විමසා බැලිය යුතු වෙනවා. අපි සංකල්ප කියලා කියනකොට කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප කියලා මිත්‍යා සංකල්ප හැටියට අපි ඉගෙන ගන්නවා. සම්‍යක් සංකල්ප හැටියට නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියලා අපි ඉගෙන ගන්නවා. එතකොට අපි මෙන්න මේ කුසලයේ පැත්ත, සම්මා සංකප්ප පැත්ත අවස්ථා දෙකකට අනුව යෙදෙනවා. මේ ලෝකයේ තුල සුගති පරායන වෙන්න බෑ කාටවත් මේ නෙක්ඛම්ම ව්‍යාපාද අවිහිංසා සංකල්ප ගොඩනගන්නේ නැතු. ඒ නෙක්ඛම්ම ව්‍යාපාද අවිහිංසා සංකල්ප වලට හේතු වෙන මුල් වෙන සම්‍යක් දැක්මක් නැතුව. ඒ දැක්ම මත ගොඩනැගෙන සංකල්ප මතිනුයි වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි මේ සියල්ල පරිපූර්ණත්වයටපත් වෙන්නේ. සුගති මඟ සැකසෙන්නේ. එතකොට නෙක්ඛම්ම සංකල්ප කාමයෙන් නික්මීම, වෙන්වීම, අව්‍යාපාද අවිහිංසා අපට තේරෙනවා මේ වචන පිළිබඳව. එතකොට මේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්ප ලෝකය තුල ලෝකයට සාපේක්ෂකව ගොඩනගන්න පුළුවන්. එනිසා තමයි ලෝකයේ තුලත් සම්‍යක් මාර්ගයක් තියෙන්නේ. සුගති මඟක් තියෙන්නේ. හැබැයි අපි මේ ශාසනය තුල උතුම් ඵලයේ උදෙසා හික්මෙන කෙනෙක් නම් අන්න ඒ සීමාවට එහා ගිහිල්ලා මේ සංකල්ප නෙක්ඛම්ම ව්‍යාපාද අවිහිංසා පිළිබඳව කල්පනා කළ යුතු වෙනවා. අපි දන්නවා රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් ගති ප්‍රහාණය වන අවස්ථා තුනක් තියෙනවා. තදංග ප්‍රහාණය,
විස්කම්බන ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය කියලා. බුදුවරු ලොව පහළ වුණත් නොවුණත් තදංග වශයෙන් කෙලෙස් ටික යටපත් කරගන්න වැඩපිළිවෙල ධ්‍යාන සමාපatti වශයෙන් කල්ප ගණනකට වුණත් මතු නොවෙනසේ කෙලෙස් ගති යටපත් කරගන්න පුළුවන් විස්කම්බන ප්‍රහාණයත් ලෝකේ තියෙනවා. බුදුවරු ලෝකෙට පහළ වෙලා මතු කරලා පෙන්වන්නේ සමුච්ඡේද ප්‍රහාණය. යටපත් කිරීමක් නොව නැවත කවදාවත්ම කෙලෙස් නොහට ගන්න කෙලෙස් නූපදිනසේ ඒ කෙලෙස් ටික ගෙවා දමන පිළිවෙත. එතකොට ලෝකයට සාපේක්ෂක වෙන තැනදී අපට කාම සංකල්ප ව්‍යාපාද විහිංසා සංකල්ප වලින් නිදහස් වෙන්න අසුභ භාවනාවක් මෛත්‍රී භාවනාවක් තියෙනවා. සත්වය පුද්ගලයව අරමුණු කරගෙන දස දිසා අරමුණු කරගෙන ඒ දිසාවන්හි වාසය කරන අපාදීපා චතුපා බහුපා සකල විද සත්ත්ව කොට්ඨාස අරමුණු කරගෙන මෛත්‍රී චිත්තය උපදවන්න පුළුවන්. අව්‍යාපාද අවිහිංසාවට එන්න පුළුවන්. සුභ වශයෙන් පෙනෙන අරමුණ සුභ වශයෙන් පෙනෙන තැන ඇත්තේ අසුභයක්ම යයි අසුභයට වඩලා කාමයෙන් වෙන් වෙන්න පුළුවන්, නික්මෙන්න පුළුවන්. අපි එක්තරා විදිහක කාම ව්‍යාපාද විහිංසා සංකල්ප ටික තවත් විදිහකින් හිතලා වෙනස් විදිහකට හිතලා ඒ කාම ව්‍යාපාද විහිංසා සංකල්ප ටික හිතේ උපන් අකුසලය යටපත් කරලා තියෙනවා. ජීවල අවසන් කරලා නැහැ. අසුභයට අනුව මෛත්‍රියට අනුව කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඒ කාම ව්‍යාපාද විහිංසා ඇති කරන තැන අපි බලපු නිසා හිතපු නිසා මේ කෙලෙස් ටික යටපත් වෙලා තියෙනවා. ඒ අකුසලයේ වෙනුවට කුසලයේ උපදවගෙන තියෙනවා. මිත්‍යා සංකල්ප වෙනුවට සම්‍යක් සංකල්පයක් ගොඩනගලා තියෙනවා. ඒක සුගති මඟ වේවි. ඒක සමුච්ඡේද ප්‍රහාණය නෙමෙයි. ඒක තව දුරටත් ගැඹුරෙන් අධ්‍යයනය කළොත්, භාවිත කළොත් විස්කම්බන ප්‍රහාණයක් දක්වා කල්ප ගණනකට මතු නොවෙනසේ සමාපatti කුසලතාවයෙන් ඒ කෙලෙස් ගති යට කර දාන්න පුළුවන්. එහෙත් අපි ඒ බඳු භාවිතයක රැඳුනට කමක් නැහැ. සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා. අකුසල පැත්තෙන් මිදලා කුසලයේ පැත්තේ රැඳෙන එක සුදුසුයි. එහි රැඳෙන ගමන් සචිත්ත පරියෝදපන දැන් කෙලෙස් නෑ, කෙලෙස් යටපත් වෙලා
හැබැයි ඒ තව පිරිසුදු කළ යුතුයි මේ හිත. කෙලෙස් සංගවිලා විතරක්. සහ මුලින් අයින් වෙලා නැහැ. ඒ නිසා අපට තව දුරටත් වැඩි යුතු භාවිත කළ යුතු අසා දැනගත යුතු ප්‍රතිපදාවක් එහාට තියෙනවා කියන දැක්මව අඩුතරමින් තියෙන්න ඕන. නැත්තම් මේ ප්‍රමාණයෙන් මුලාවටපත් වෙනවා. අපි මග වැඩුවා භාවිතා කළා අපේ හිතේ කෙලෙස් නැහැ. දැන් අපි හිත සමාපatti සමාධි පිහිටනවා. උද්ධාමයටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙලෙස් වලින් නිදහස් වෙච්ච තැනක් නෙමෙයි. කෙලෙස් යටපත් වෙච්ච තැනක්. එතකොට අපි අසා දැනගත යුතු වෙනවා තව දුරටත් කෙලෙස් යටපත් වෙන විදියට හිතන්නේ කොහොමද? කෙලෙස් සහ මුලින් ඉතුරුවක් නැතුවම ඉවත් වෙලා ඉබඳු තැනක නෙක්ඛම්මා ව්‍යාපාද විහිංසා. දැන් මහරහතන් වහන්සේලාගේ ගුණය ගැන අපි කතා කරන්නේ ස්වභාවික ගුණයක් කියලා. ස්වභාවික ගුණයක් කියලා කියන්නේ සමාදානයෙන්, අදිෂ්ඨානයෙන්, වීර්යයෙන්, මහන්සියෙන් පවත්වන ගුණයක් නෙමෙයි. ස්වභාවික ගුණය කියලා කියන්නේ අකුසලයට හේතුවක් තියෙනවා. අපි ඒවට කියනවා අකුසල මූල කියලා. අකුසල මූලයේ යටපත් කරගෙන කුසල වෙන්න පුළුවන්. ඒක යටපත් කරගෙන වීරියෙන් සමාපatti බලයෙන් යටපත් කරගෙන කුසලයි. අපි මෙතන කතා කරන්නේ මහරහතුන් වහන්සේලාගේ ගුණය ගැන. කෙලෙස් හටගන්න අකුසල ක්‍රියාකාරකම් මතුවෙන්න තියෙන හේතුව සංගවගෙන ඉන්නව නෙමෙයි. සමාපatti කුසලතාවයකින් හෝ යටපත් කරගෙන ඉන්නව නෙමෙයි. හේතුව ඝාතනය වෙලා. හේතු ඝාතු. අලෝභ, ලෝභ, ද්වේෂ, මෝහ මේ හේතු තුනම ඉතුරුවක් නැතුවම ගෙවා දමලා. එතකොට ලෝභ, ද්වේෂ, මෝහය නැති තැනක කුසල පැවැත්මක් ගැන අමුතුවෙන් චේතනාවක්, උත්සාහයක්, මහන්සියක් ඕනේ නේ. එතනයි ස්වභාවික ගුණය. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සතු වෙන්නේ මෙන්න මේ ස්වභාවික ගුණය. උන්වහන්සේලා දැක්මෙන්ම නිවැරදි වෙලා. දැන් අපි බලමු අපේ හිත අපට තේරෙන අත්දැකීම් ටිකත් එක්ක අපි මේ පිළිබඳව කිසියම් අදහසක් ගන්න. සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය ගැන කතා කළොත් ඒ පිළිබඳව විවිධ අදහස් සංකල්ප ඔබ තුල මතුවේවි. ඒක හරිද වැරදිද කියන විචිකිච්ඡා සැකසංකා මතුවෙන්නත් පුළුවන්. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ හිතේ පහළ වෙන ගති සංකල්ප ටික හඳුනා ගන්න. ඔබේ හිතේ උපදින කැමැත්ත කාම සංකල්පය රළුයි හඳුනා ගන්න අමාරු නෑ. සියුම් අවස්ථා තියෙනවා.
ව්‍යාපාදයේ තරහව හඳුනගන්න අමාරුනේ. හිංසා කිරීමේ, තව කෙනෙකුට පීඩා කිරීමේ, වද වේදනා දීමේ උවමනාව හිතේ උපදිනකොට හඳුනගන්න බැරිනේ. එතකොට දැන් ඔන්න ඔබට අකුසලයක් අකුසල මූලයක් නැවත නැවත දුක හටගන්න විදිය තේරුම් ගන්න පුළුවන් තැනකට එන්න මෙතන තමයි අපිට ඉඩ තියෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබට පුළුවන් නම් තමන්ගේ හිතේ මතුවෙන කාම ව්‍යාපාද විහිංසා කියන මේ සිතුවිලි, මේ හිතේ ගති හඳුනා ගනිමින් ඔබ තීරණය කරන්න මිත්‍යා සංකල්ප උපදින්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියෙන් තොරව. වැරදි දැක්මක යෙදුණු නිසාමයි මේ මිත්‍යා සංකල්පන ආවේ. මිත්‍යා දැක්ම ඇතිතන මතුවුණු මේ මිත්‍යා සංකල්ප යෙදෙනවා නම් ඒ අනුවම මිච්ඡා වාචා කම්මන්තා ජීවා යාම සති සමාධි. මිත්‍යා මාර්ගයමයි ඒ අනුව සැකසෙන්නේ. එතකොට මිත්‍යා මාර්ගය කියලා කියන්නේ දුක හට ගන්න විදිහත්, අකුසලයක් අකුසල මූලයක් මේ නොදන්නාකම. එතන නොදන්නාකම යෙදෙනකොට අනිත් පැත්ත දන්නේම නැහැ. නිරෝධයත් නිරෝධ කරන මගත් ඒ ටික දන්නේ නැහැ. එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥාන. ඉදං උච්චති මිච්ඡා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටියට එනවා. වැරදි දැක්ම, වැරදි සංකල්ප, වැරදි මාර්ගය හම්බ වෙනවා. දැන් අපි ඉන්නේ මේ වැරදි මාර්ගයේ. වැරදි මාර්ගය නිවැරදි මාර්ගයට ගන්න නම් අපිට බැස ගන්න වෙන්නේ, හඳුනා ගන්න වෙන්නේ මේ සංකල්ප හරහා. අපේ හිතේ පහළ වෙන විවිධ ස්වરૂපයෙන් මතුවෙන කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප හඳුනාගත යුතු වෙනවා. ඒවා බොහොම රළුවට වගේම හඳුනා ගන්න බැරි විදියට බොහොම කුසල ස්වરૂපේනොත් මතුවෙන්න පුළුවන්. හැබැයි අපි මේ සියුම් තැනට යන්න කලින් අපට හිතට දැනෙන, වැටහෙන, හඳුනා ගන්න පහසු රළු තැනින් අපි පටන් ගත්තොත් අපි ජීවිතය තුළ අත්දකින ප්‍රායෝගික සත්‍ය මත පිහිටපු වැඩපිළිවෙලකට අපට එන්න පුළුවන්. මිත්‍යා සංකල්ප වලින් නිදහස් වෙලා. එතකොට මම මගේ සිතේ පහළ වෙන සිතුවිලි හඳුනා ගන්නවා. ඒ සිතුවිලි මත මගේ කය වචනය පැවැත්ම ඒ අනුව ක්‍රියාවට නැගෙන හැටි බලමින් මම අනුමාන කරනවා මේ මිත්‍යා සංකල්ප උපන්නේ ඒ අනුව මිත්‍යා වාචා කම්මන්ත ආජීව මේ පැවතුම් දෝෂ සහගත උනේ දැක්ම නිවැරදි නොවුණු නිසා.
ඔබට මතක ඇති කරණීයමෙත්ත සූත්‍රයේ කියවෙනවා දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටියට නොඇටි සිල්වත් වීමක් ගැන. ඔබට එන්න පුළුවන් මේ දෘෂ්ටියට නොඇටෙන සීලයකට පිවිසෙන මාවතේ ආරම්භයට. එතකොට දැන් ඔබ තුල කාම වේවා ව්‍යාපාද වේවා විහිංසා වේවා සංකල්ප මතුවෙලා ඒ කාමයට අනුව නම් දැන් වචන ක්‍රියාකාරකම් මතුවෙන්නේ. ඒ ව්‍යාපාදයට හිංසනයට අනුව නම් වචනේ ක්‍රියාකාරකම් පැවතුම් සැකසෙන්නේ. දැන් මේ ප්‍රමාණයෙන් ඔබ දන්නවා එහෙනම් මේ ටික හැදෙන්නේ මේ ටික සැකසෙන්නේ මිත්‍යා දෘෂ්ටිය මතයි කියලා. දැන් ඔබට පියවරක් ඉස්සරහට යන්න පුළුවන්. මගේ හිතේ මේ කාම සංකල්පය උපන්නේ. ව්‍යාපාද විහිංසා සංකල්පය උපන්නේ. ඒ සංකල්පයට අනුව මේ කායවා ක්‍රියාකාරකම් සැකසෙන්නේ හරි දැක්ම මත වෙන්න බෑ. ඒක වැරදි දැක්ම මත වෙන්න ඕන. ඔන්න දැන් ඔබට අත්ූපනායික වචන වලින් සූත්‍ර වලින් ගාථා වලින් මොනවා කියලා තිබුණත් ඔබට මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දැක්ම කියන්නේ මොකද්ද කියලා සත්‍ය වශයෙන් හඳුනා ගන්න පුළුවන් දැන්. කාම සංකල්ප උපදින්න අරමුණක් නිමිත්තක් පෙරටුවේහි තියෙන්න ඕන. දැන් ව්‍යාපාද විහිංසා සංකල්ප සිතුවිලි උපදින්න ඒ අනුව හිතන්න ඉදිරියේහි අරමුණක් නිමිත්තක් තියෙන්න ඕන. දැන් ඔන්න ඔබට පුළුවන් නම් හරි ලේසි පහසුයි. මෙන්න මේ සිතේ ස්වභාවය හඳුනා ගන්න. කාම සංකල්පයේ ව්‍යාපාදයේ විහිංසා සංකල්පයේ මතුවලා තියෙන්නේ කුමකට සාපේක්ෂකවද? දැන් කුමක් හෝ සාපේක්ෂකවයි මේ සිතේ ගති ඉපදිලා තියෙන්නේ. සත්වයේ කරමුණු වෙලා වෙන්න පුළුවන්, පුද්ගලයේ කරමුණු වෙලා වෙන්න පුළුවන්, කෙනෙක් කරමුණු වෙලා වෙන්න පුළුවන්, ස්ත්‍රියක් පුරුෂයෙක් කරමුණු වෙලා වෙන්න පුළුවන්, කෙනෙක් දෙයක් තැනක් කරමුණු වෙලා වෙන්න පුළුවන්. එතකොට සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් තැනක් හැටියට අරමුණු වෙලා ඊට සාපේක්ෂකව තමයි ඔබ කාම ව්‍යාපාද විහිංසා සංකල්ප වලට බැසගෙන තියෙන්නේ. දැන් බලන්න ඔබට පුළුවන් කාම සංකල්ප ව්‍යාපාද විහිංසා සංකල්ප හඳුනනවා නම් ඒකාන්තයෙන් මේ මිත්‍යා සංකල්ප උපදින්න ඕන මිත්‍යා දෘෂ්ටිය ඇති තැනක. එහෙනම් දැන් ඔබට ඔබේ සිතත් එක්ක විමසීමක් කරන්න පුළුවන් මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මොකක්ද මේ? කොතනද ඒක යෙදিলা තියෙන්නේ? මෙතන පැතියෙන්නේ. මගේ හිතේ ඉපදිලා තියෙන්නේ මිත්‍යා සංකල්පනම්. දැන් මේ සංකල්ප අහසින් වැටෙනවා වගේ ඉබේ වැටුන්නේ. මේ කාමයේ උපදින විදියට හිතුවා. ව්‍යාපාදයේ විහිංසාව උපදින විදියට හිතුවා. හිතුවේ මොකක් දිහා බලාගෙනද? හිතුවේ කුමක් අරමුණු කරගෙනද? කුමන නිමිත්තක් දිහා බලාගෙනද? ඔන්න ඔබට හම්බ වෙනවා
පොතෙන් නෙමෙයි හිතෙන්ම එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෙන්න මෙතන නේද? මේ නිමිත්ත මේ අරමුණ මේ විදිහට බැලුවොත් මේ විදිහට බාරගත්තොත් මේ විදිහට නේද හිතන්න වෙන්නේ. මේ විදිහට දැක්කොත් මේ විදිහට පිළිගත්තොත් මේ විදිහට බාරගත්තොත් මේ කාම ව්‍යාපාද විහිංසා සංකල්පමයි උපදින්නේ. හැබැයි අනිත් ඒවාත් උපදවන්න පුළුවන් ඕන. ඒ කාම ව්‍යාපාද විහිංසා සංකල්ප උපදින තැනම ඒ අරමුණේම නෙක්ඛම්ම ව්‍යාපාද විහිංසා සංකල්පත් උපදවන්න පුළුවන් ලෝකයේ තුල. අපි කාමයේ උපදින කාම සංකල්ප උපදින අරමුණ සුභ වශයෙන් බලන්නේ නැතුව ඒකේ තියෙන ආදීනව බලලා සුභ වශයෙන් පේන අරමුණ නෑ එහෙම පෙවුනට මේක මෙහෙමනේ කියලා අසුභ වශයෙන් බලලා ඒ මිත්‍යා දැක්ම තුලම කුසලයේ පැත්තක් ගොඩනගන්න පුළුවන්. හැබැයි අර සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් තැනක් හැටියට අරමුණු වෙච්ච එක එහෙමමයි. ඒ අරමුණ දෙවිධයකට හිතුවා. දෙවිධයකට පිළිගත්තා. එතකොට ඒ අරමුණ හිතපු විදිහට එකක් මිත්‍යා වුණා එකක් සම්මා සංකල්ප. අර සුභ වශයෙන් ගත්ත තැන පටිඝ වශයෙන් ගත්ත තැන එක විදිහක් වුණා. ඒකේ තියෙන ආදීනමේ දෝෂය දැකලා සුභ වශයෙන් පේන අරමුණම අසුභයට වැඩුවා. පටිඝ ගැටෙන අරමුණම ඒකේ ආදීනමේ දෝෂය ගැන හිතලා මෛත්‍රියට වැඩුවා. ලෝකේ කුසල මාර්ගය අකුසල මාර්ගය ලෝකයේ තුල ගොඩ නැගෙන්නේ එහෙමයි. හැබැයි ඒ දෙකම කුසලයත් අකුසලයත් දෙකම දෘෂ්ටිගතයි. දෘෂ්ටියෙන් වෙන් වෙලා නැහැ. දිට්ඨිංච අනුපගම්ම කියලා කියනකොට දෘෂ්ටියට නොවැටි. දැන් ඔය හිතට හමු වෙච්ච අරමුණ නිමිත්ත ඔබ සත්වයක් කොට පුද්ගලයෙක් කොට කෙනෙක් කොට ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට මවෙක් පියෙක් හැටියට ස්වාමියා බිරිඳ හැටියට දුව පුතා හැටියට කවුරුන් හෝ කෙනෙක් සත්වයක් පුද්ගලයෙක් හැටියට දැකලා එහෙම නැත්නම් දෙයක් තැනක් හැටියට දැකලා මෙන්න මේ දැක්මේ තමයි දෝෂය තියෙන්නේ. අපි කියනවා සත්පුද්ගල ආත්ම දෘෂ්ටිය කියලා. දැන් බලන්න ඔබට කාම සංකල්ප ව්‍යාපාද විහිංසා සංකල්ප මතුවලා තියෙන්නේ ඒ සත්පුද්ගල ආත්ම දෘෂ්ටියට වැටිලා නෙවෙයිද කියලා. සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් අරමුණු කරගෙන නෙමෙයිද මේ සංකල්ප ගොඩ නැගිලා තියෙන්නේ. දැන් දිට්ඨිංච අනුපගම්ම සීලවා. දැන් හිතුවොත් හිතපු විදිහට තමයි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. මේ ක්‍රියාකාරකම් ගොඩ නැගින්නේ මේ හිතපු විදිහට. හිතන්නේ සත්වයේ පුද්ගලයේ කෙනෙක් අරමුණු කරගෙන. සත්වයේ පුද්ගලයේ අරමුණු වෙන තැන තියෙන්නේ මොකක්ද? එතන යෙදෙන ධර්මතාවය මොකක්ද? සත්වයේක්ද පුද්ගලයේක්ද කෙනෙක්ද දෙයක්ද තැනක්ද? එහෙම කෙනෙක් දෙයක් හැටියට සැබවින්ම ගත හැකි ධර්මතාවයක් ධර්මණු වෙලා තියෙන්නේ.
මොකක්ද ඒ අරමුණ? කොහොමද ඒ අරමුණ හටගත්තේ? මෙන්න මේ තැන විමසා බලන්න පුළුවන් නම් ඔබට දෘෂ්ටියට නොඇටි සිල්වත් වෙන්න. සත්වයේ පුද්ගලයෙක් හමු වෙලා කාමයෙන් ව්‍යාපාදයෙන් නපුරු සැහැසි සංකල්ප ඇති වෙලා ඒවා බොහොම භයානකයි. ඒ මත කොට නැගෙන කාය වාක් මනෝ ක්‍රියාකාරකම් දස අකුසලයයි. දස අකුසලයට ලැබෙන විපාක දුගතියයි කියලා ඒ දුගති බය ඇති කරගෙන හික්මෙන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ ප්‍රතිපදාව. හැබැයි ඔබට එහෙම පැත්තකට යන්න ඕනේ. මේ සංකල්ප නිසා ගොඩනගෙන කාය වාක් මනෝ ක්‍රියාකාරකම් අකුසල් ඒ දස අකුසලයට ලැබෙන විපාකයේ දුගතිය උපන්නාම මෙහෙම විපාක විඳින්න වෙනවා, මෙහෙම දුක් විඳින්න වෙනවා කියලා එහෙම බලලා සසරේ බයක් ඇති කරගෙන හික්මෙන්න ඕනේ නේ. දින්ටින් චානුපගම්ම කියනකොට මා තුළ මේ කාම ව්‍යාපාද විහිංසා සංකල්ප උපන්නෙම මේ පඹේක් ඇති තැනක මිනිස්සෙක්ව දැකලානේ. සිතුවිලි මාත්‍රයක් ඇති තැනක එහෙම නැත්නම් විඥාන මාත්‍රයක් ඇති තැනක මේ සත්වයේ පුද්ගලයෙක් ඇත කියන වැරදි අදහසකට වැරදි දැක්මකට ඇවිල්ලානේ. සත්වයේ පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියලා අරමුණු වෙන තැන තියෙන්නේ මෙන්න මෙබඳු ධර්මතාවයක් නේ කියලා ඔන්න ඔය ප්‍රශ්නයට විසඳුම ධර්මයේ තුලින් අහගෙන තියෙනවා නම් බණහන උදවියනේ අහලා තියෙනවා නම් දැන් උත්තරේ තියෙන්න ඕනද? බණ ඇහුවා මොනවා හරි ඇහුවට මෙතන උත්තර එන්නේ. බණ ඇහුවා නම් මෙතනට දැන් උත්තරේ තියෙනවා. එහෙනම් සත්වයේ පුද්ගලයෙක් කියන දෘෂ්ටියට නොයැටෙන්න දැන් හිතන්න පුළුවන්. සත්වයේ පුද්ගලයෙක් අරමුණු වෙලා ඊට සාපේක්ෂකව නිවැරදිව හිතන්න නෙමෙයි. සත්වයාට පුද්ගලයාට කෙනෙකුට සාපේක්ෂකව නිවැරදිව හිතන්න නෙමෙයි. මෛත්‍රියෙන් කරුණාවෙන් හිතන්න නෙමෙයි. සත්වයේ පුද්ගලයෙක් කියලා අරමුණු වෙච්ච තැන තියෙන මේ බඳු මිත්‍යාවක් නේ. අන්න ඒ පැත්තට මනස මෙහෙවුවොත් ඕක තමයි නිරෝධය ලබන පිළිවෙතත් එතනයි යෙදෙන්නේ. එතකොට අපි දෘෂ්ටියෙන් නිදහස් වෙනවා. අපිට සත්‍යයේ පුද්ගලයෙක් කියන එක මිත්‍යාවක් වෙලා එයින් අපි නිදහස් වුණොත් අපි ඊට සාපේක්ෂව කාම ව්‍යාපාද විහිංසා සංකල්ප ගොඩනගනවා. එහෙම සංකල්ප මතුන වුණොත් ඊට සාපේක්ෂව වාචා කම්මං තාජීවායාම මේ වැරදි ක්‍රියාකාරකම් මතු වෙන්නේ. එතකොට අපි දන්නවා සීලය කියලා කියන්නේ කාය වාක් මේ ක්‍රියාකාරකම් වල නිර්වැරදි භාවය. ඒ නිර්වැරදි භාවය ගොඩනැගෙන ක්‍රම දෙකයි. එකක් දෘෂ්ටිගතව කය වචනේ හික්මවන්න පුළුවන්. ඒක දෘෂ්ටිගත සීලය. ඒක ලෞකිකයි. විපාක සහිතයි. හැබැයි කාම ව්‍යාපාද විහිංසා සංකල්ප මතුවෙන තැන කෙබඳු නිමිත්තක් අරමුණක් වෙලාද මෙහෙම ඇති වෙන්නේ කියලා බලලා ඒ නිමිත්තේ දෝෂය ඒ නිමිත්ත වරදවාගත්ත තැන නිවැරදි කරගන්න යනකොට ඔන්න දෘෂ්ටිගතයෙන් මිදෙනවා. සත්‍යයේ පුද්ගලයෙක් කියලා ගත්ත තැන වැරදි නේද? එහෙම තැනක යෙදිලා තියෙන්නේ මේ බඳු චිත්තජයසික රූප. මේ බඳු පරමාර්ථ ධර්මයක් නේද? කියන මෙන්න මේ අනුමාන දැක්මට හෝ අපට එන්න පුළුවන් වුණොත් අපි එතනින්ම දැක්මෙන්ම නිවැරදි වෙනකොට අන සම්මාදිට්ඨිය
දැක්මම නිවැරදි වෙනකොට දැන් අපිට සත්‍යයේ පුදුලේ ඉඳලා එයා ගැන කාම සංකල්ප ඇති කිරීම වැරදි, ව්‍යාපාද විහිංසා සංකල්ප ඇති කිරීම වැරදි කියලා හික්මෙන්න ඕන කමක් නැහැ. අර ස්වභාවික ගුණයට එනවා. සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් කියලා අරමුණු වුණොත් ඒ වැරදි බාර ගැනීම කළොත් වැරදි විදියට හිතන්න වෙනවා. ඒ වැරදි විදියට හිතන්න වෙන තැන අපි ඉදිරියට ගිහිල්ලා අර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉදිරියට ගිහිල්ලා පහරක් දෙනවා වගේ ඒ මිච්ඡා සංකල්ප ගොඩනැගෙන අරමුණ නිමිත්තට ගිහිල්ලා එතන නිවැරදි කරගන්න උත්සාහ කළොත් අපට පුළුවන් අද දිට්ඨිංච අනුපගම්ම සීලව මේ පොයේ දවසේ මෙතෙක් රැක්කේ දෘෂ්ටිගත සීලයක්. ලෝකේ සත්වයෝ ඉන්නවා. සත්තු මරණ එක හොඳ නැහැ. ලෝකයේ පුද්ගලයෝ සත්වයෝ ඉන්නෝ ඒ අයගේ දේවල් හොරකම් කරන එක හොඳ නැහැ. ලෝකේ ස්ත්‍රී පුරුෂ ආදීන් එක්ක ඉන්නවා. ඒගොල්ලොත් එක්ක වරදවා හැසිරෙන එක හොඳ නැහැ. ලෝකේ සත්ව පුද්ගලයෝ ඉන්නෝ ඒගොල්ලන්ව මුලා කරන බොරු කියන්න හොඳ නැහැ. කේලම් කියන්න හොඳ නැහැ. ඒගොල්ලන්ව රිදවෙන පරුස වචන කියන්න හොඳ නැහැ. මුලා ප්‍රමාද කරන හිස්වදන් හොඳ නැහැ. ලෝකේ සුරාව මත් තියෙනවා. ඒවා පාවිච්චි කරන එක. يعني ඔක්කොම තියෙනවා එතකොට. ඉන්නවා. ඉන්නවා කියන තැනකින් ඉක්මෙන්නයි බැලුවේ. අපි ඉන්නවා කියලා ගත්ත තැන වැරදි. ඒක දෘෂ්ටිගතයක්. එතන යෙදුණු ධර්මතාවයේ නිමිත්ත මේ බඳුය කියලා හඳුනා ගන්න උත්සාහ කළොත් හොන්න අපට නිරෝධය ලබන මඟ පිළිබඳව කිසියම් අනුමාන දැක්මකට එන්න පුළුවන්කම තියෙනවා. අසාධනගත්තා කියන සුතම ශ්‍රාවක භාවයට හෝ මේ මොහොතේ එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි ඔන්න ඔය තැනට එනකම් ඔය තැන පිහිටනකම් ඔන්න උතනයි ආතාපි සම්පජානෝ සතිමා. කාම සංකල්ප ව්‍යාපාද විහිංසා සංකල්ප මතු වෙනකන් ඉඳලා ඒවා යට කරන්න දරණ වීරිය සිහිය නුවණ වෙනම එක. ඒක ලෝකෙටයි ටික. ආතාපි සම්පජානෝ සතිමා කියන්නේ ඔය ටික ඇති වෙන්න කලින් ඇති වෙන්න හේතුව දිහා බලලා නිමිත්තෙන්ම ඒක නිවැරදි කරගන්නේ. ආතාපි සම්පජාන ලෝකයට එන්න කලින් ලෝකයෙන් ඈතර වෙන විදිහේ දැක්මකට යන්නේක. මෙන්න මේ නුවණ මේ දැක්මයි අපට ඕන කරන්නේ. එතකොට අපි දන්නවා මේ නිමිත්ත මේ විදිහට බාරගත්තොත් කාම ව්‍යාපාද විහිංසා සංකල්ප එනවා. එහෙම තැනක දෝෂය දැකලා ඕනනම් කාම වශයෙන් අරමුණු වෙච්ච තැන අසුභ වශයෙන් වඩලා ව්‍යාපාද විහිංසා වශයෙන් මතුවෙච්ච තැන මෛත්‍රියෙන් කරුණාවෙන් බලලා එතනින් මෙහාට නිවැරදි කරගෙන කුසලතාවයක් ගොඩනගන්න පුළුවන්. ඒක භවගාමී. හැබැයි ඒක දුක හට ගන්න විදියමයි. වෙනසක් නැහැ. සුගති දුගති දෙකේ වෙනස තියෙනවා. ඒත් අපේ කාම ව්‍යාපාද විහිංසා සංකල්ප මතුවෙන නිමිත්ත හඳුනගෙන එහි නිර්වේදිතාවය මතු කරගන්න උත්සාහ කළොත් ඉස්සරහට ගිහිල්ලා පැනලා බැලුවොත් අපි කාම ව්‍යාපාද විහිංසා සංකල්ප උපදින්නේ මෙන්න මේ වැරදි දැක්ම මත නේද කියන නුවණ හටගත්තොත් ඔන්න අපි දන්නවා දුක හටගන්න විදිය. මෙහෙම බාර නොගෙන මෙහෙම බැලුවොත් අනබිනන්දති අනබිවදති අනුජ්ජවසාය තිට්ඨති. මේ සතුට නොවුණු හොඳයි කිව්වේ නැත්තම් බැසගත්තේ නැත්තම්
අනමිනන්දතෝ අනබිවදතෝ අනජ්ජෝ සාය තිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුද්ධති. නන්දි නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාසාපි නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ. මේ දුක නිරුද්ධ වෙනවා. මේ නිමිත්තේ කැමැති වුණොත් සතුටු වුණොත් බාරගත්තොත් අභිවදතිය අභිනන්දති අභිවදති අජ්ජෝ සායතිට්ඨති. එහෙම වුණොත් අභිනන්දතු අභිවදතු අජ්ජෝ සායතිට්ඨතු උප්පච්චති නන්දි යා රූපේ නන්දි තදුපදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපි සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදය. මේ දුක හට ගන්න විදිය නේද? මේ දුක හට ගන්න විදිය. දැන් එකම තැනකින් දුක හට ගන්න විදියත් නිරෝධයත් නිරෝධය ලබන පිළිවෙත. තව විදියකින් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය, චතුරාර්ය සත්‍ය පිළිබඳව. මෙන්න මේ අවබෝධයට එන්න ඕන. එන තාක්කල් අපි අම්මගේ තාත්තගේ ස්වාමියාගේ බිරිඳගේ දුවගේ පුතාගේ සහෝදරයාගේ සහෝදරියගේ හිතවතාගේ හිතවතියගේ නෑයගේ නොනෑයගේ ජරා ව්‍යාධි මරණය ළඟ හඬා වැළපෙන්න වෙන එක, දුකට ශෝකයටපත් වෙන්න වෙන එකත්, අපද ජරා ව්‍යාධි මරණයට ගොදුරු වෙන එකත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ සියල්ල නිදහස් වෙන්නේ මෙන්න මේ දැක්ම හා නිවැරදි සංකල්ප මත. ඉතින් ඒ අනුව මිත්‍යා දෘෂ්ටියට නොඇටි මිත්‍යා සංකල්පයෙන් මිදී සම්‍යක් දෘෂ්ටියෙන් සම්‍යක් සංකල්ප මත ගොඩනැගෙන දෙහිමි ජීවන ප්‍රතිපදාවක් තුළින් උතුම් නිවනින් සැනසීමේ මඟ සොයා යන්නට මේ මොහොතේ පටන් මේ හැම කෙනෙක්ම උත්සාහවත් වේවා කියන ආශිර්වාදය අදහස මතු කරමින් ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. බණ ඇසූ හැම දෙනාටත් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කළ 9495 පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යාපීඨයේ ACC ශිෂ්‍යාවන් එදා තම සහෝදරිය වෙනුවෙන් මේ පින්කම කළේ. ඒ අයටත් ඒ නම් සඳහන් කළ තම සහෝදරියට හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැමට ලෝපුරා බණ ඇසූ හැමට සියලු ලෝ සතුනට මේ උතුම් දැක්ම නිවැරදිව දකිමින් මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් මඟඵල නිවෙනින් සැනසෙන්නට නිවන් ලබනාතුරු දෙලොව ශාන්තිය නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සලසා ලබන්නට මේ උතුම් පින්කම අපි හැමට හේතු පාරමිතා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ අත්පත් කරගත්ත මහානීය උතුම් කුසලය මතු දිනක බුදු වලවක් සනසාලන ආර්ය මෛත්‍රී නාථ මිත් බෝසතාණන් වහන්සේ ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාට මේ පුණ්‍ය භූමියට ගමට පළාතට අටම ස්ථානයේ 12 ස්ථානයේ දලදා වහන්සේලාට තම තමන්ගේ ඉඩ කඩන්ගේ දරවත පිටි ව්‍යාපාර ජීවිතවලට අධිග්‍රහිත වන්නා වූ ඉෂ්ඨකාමී දෙවියෝ ධනමෝදන් වෙත්වා දිව්‍ය අසිසුරු වැඩි දියුණු කරගනීවා. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියා දෙවියන්ට පින් තම තමන් නමින් නැසීමේ පරලෝකීය ඒ ජයවර්ධන ඉසිනි ජයවර්ධන විශ්වා ඉසිනි
ජයවර්ධන මහත්මිය සිහිපත් කරලා එතුමිය සමග සම වයසේ දා අධ්‍යාපනයේ හදාරපු ඒ සහෝදර සහෝදරයන් එදා වගේම අදත් සෙනෙහසින් බැඳිලා අභාවයටපත් වෙලා දෙමාසයක් අපරණ මේ වෙලාවේ මෙවන් පින්කමක් සිද්ධ කළේ ඇයගේ සංසාර ගමනේ නැවතත් මෙවන් අකල් මරණ ආදියට ගොදුරු නොවි නිදුක් නිරෝගී භාවයේ ලැබ චිර ජීවනයේ ලබා උතුම් නිවනින් සැනසීම සඳහා පුණ්‍යානුමෝදනා කරන අපේක්ෂාවෙන් ඉතින් එතුමියට මෙන්ම ඔබ අප හැම දෙනා නමින් මියගිය මව්පිය සහෝදර ගුරුවරාදී සකල විද ඥාතිවරුද මේ පින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන්ව සුඛී සුවපත් භාවයට පැමිණේවා දිව්‍ය මනුෂ්‍යාදී සපතින් සපවත්ව උතුම් ලෞතුරු සුවයෙන් සනසුම ඒ විශ්වාසනි ජයවර්ධන නැතිනිය ඇතුළු ඒ හැමත සාත් වේවා සියලු දුකින් නිදහස් වූ ශාන්ත නිවනින් සැනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කර. මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමට මූලික වූ ඒ යහළු යෙහෙලියන් මෙන්ම හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සෑම සියලු දෙනාටත් බණ ඇසූ හැම දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කරන්ට ඒ අවස්ථාව සලසාලු එදස්සන ආයුෂ්මතුන් වහන්සේ ඇතුළු මේ බණ අසන අපේ විශේෂඥ වෛද්‍ය සමන් මහත්මයාණන් ඇතුළු කොට ඇති මේ හැම දෙනාටත් හැදුවැඩු ගුරු දෙමාපිය දූ දරු පවුල්වල සියලු දෙනාට මේ කුසල බලයෙන් පුණ්‍ය බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් උතුම් අටමස්ථානයේ සලස්මස්ථානයේ දලදා වහන්සේලාගේ ආනුභාවයෙන් අද දවසේ සසුනට පිදූ සඳහිරු මහසෑයේ අනන්ත ආනුභාවයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් දෘශ්‍යමාන වදෘශ්‍යමාන වේලඹුණු යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් හිරුතුටු ගන දුරක්සේ දුරවග සතුරු ආන්තරා මගහැරි නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත ශාන්තිය සහනය සැනසෙල්ල හාත්පස රැකවරණේ සැලසී උතුම් ලෞතුරු ප්‍රාර්ථනාවන් වහවහ සමුර්ධ වේවා සත්වර්ෂාධික කාලයක් විහෙන් දිවි ගෙවන්නට ආයුරාරෝග්‍ය ආදී අභිවෘද්ධි වර්ධනය වේවා හැදුවැඩු ගුරු දෙමාපියන්ටත් දුවා දරුවන්ටත් හැම සපතක් ශාන්තියක් යහපතක්ම වේවා භව ගමනේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපපාසාදී දුකකට පත්ම වේ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් ධම්මග අසාගෙන ලෞතුරු මඟ ඵල නිවනින් සැනසුම කල්නයවාම ඔබ අප හැම දිනාටම ලැබේවා සැලසේවායි සාදු කියා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු